ශනිදා සාදය රන්හිරු නැගී කළු වැහිකුළු අතර පෙරී මුළුමිහි තලය එක ලෙස සනසවන සිරි සිත සංතාප මැසි විලි ඉවතකට හැරී ලොව පිබිදෙන්න යලි සැනසුම සතුට පිරී ශනිදා සාදය දුනු දහසක්සේ ප්‍රසන්න දසුන් පෙනේ රිදී මල් සිනාපා සීගිරි ලඳක් පිබිදලන් වේ සීවෙන්න පන්න නල රැඳෙන තුරු එය දවසට පෙරුම් දිරු ඔබවත් සඳ මත ලෙසින් සොමි මම දින දින පතන්නෙමි දේදුණු දහසක්සේ ප්‍රසන්න දසුන් පෙනේ රිදී මල් සිනාපා සීගිරි ලඳක් පිබිදලන් වේ කිසිදෝ කියන්නේ මගේ ජීවිත ලතර සංගේ රිදී මල් සිනාපා සීගිරි ලඳක් පිබිදලන් කිසිදෝ කියන්නේ ඉන්ද්‍රානි පෙරේරා සමග මිල්ටන් මල්ලවරච්චි යාළුවෝ ගැන අපූරු කතාවක් ඇහුවා. අපේ ජීවිතය යාළුවන්ගෙන් පිරීලා තියෙනවා. ඒත් එක දවසක අපි එකිනෙකාගෙන් වෙන් වෙලා යනවා. අපි කතා කර දේවල් අපි ගත කළ සොඳුරු අවස්ථා අපට මගහැරී යනවා. අපි එකට එකතු වෙලා මවපු හීන වියකිලා යනවා. දැන් අපි එකිනෙකා හමු වෙන්නෙත් නැති තරම්. අපි අපේම ලෝකවල හිර වෙලා අපි පවුල් ගොඩ නගනවා. අපේ පවුල් වලට දරුවන් එනවා. දවසක අපේ පින්තූර ඇල්බමයක් දිහා බලලා අපේ දරුවෙක් අහන්න පුළුවන් කවුද මේ පින්තූරවල ඕගොල්ලෝ එක්ක ඉන්න මිනිස්සු කියලා. එදාට අපි
කඳුළු හංගගෙන හිනාවක් මුවේ මවාගෙන කියනවා පුතේ ඒ අය එක්ක තමයි අපේ ජීවිතයේ ලස්සනම දවස් ගෙවුණි කියලා. අපේ ජීවිතවලට සම්බන්ධ වෙච්ච කෙනෙක් ගැන පිරිසක් ගැන අපට සැබෑවටම එහෙම කියන්නට පුළුවන් නම් ඒ අය තමයි අපට හිටපු සැබෑම යාළුවෝ. සැබෑම යාළුවන් පිළිබඳ මතකය හැමදාම අපේ හිත් ඇතුලේ රැඳි රැඳී වද දෙමින් තිබෙනවා. සැබෑ යාළුවන්. ශනිදා සාදය හද බැඳි ගීතය හදවතේ ගැඹුරුම තැනක සිට ඔබට මහින්ද දිසානායක දියුල්ගනේ ඉදිරිපත් කරයි. ආදරයට මුලක් අවසානයක් හොයන්නේ කොහොමද? ජීවිත පවසනිවන හුළඟ පවා පටන් ගන්නෙ කොහෙන්ද? හුළඟ හමලා අවසන් වෙන්නේ කොහෙන්ද? අපි දන්නේ නැහැ. අසේ බලාකුළුත් ඒ වගේමයි. හැබැයි රළ පාර නම් විරලට අවසානය එනවා. ඔයා මම මේක hina වෙන්නේ වෙන කල යුතු දෙයක් නැති හින්දා කියලාත් මට හිතෙනවා. ඔයාගේ ආදරෙත් හරියට උණ පඳුරේ මලක් වගේ. උණ පඳුරක මල් පිපිලා ඔබේ පෙමත් ඒ වාගේ මලක් පිපී පෙති හැලිලා ඔබේ පෙමත් ඒ වාගේ උණ පඳුරක මල් පිපිලා ඔබේ පෙමත් ඒ වාගේ කොතැනද නොදැනයි මද නල දිව යන්නේ ඇරඹුමාව සැන කොතැනද නොදැනයි මද නල දිව යන්නේ කොතැනට විසිරී යනවද නොදැනයි මේ කුළු පාවෙන්නේ කොතැනට විසිරී යනවද නොදැනයි මේ කුළු පාවෙන්නේ උණ පඳුරක මල් පිපිලා ඔබේ පෙමත් ඒ වාගේ යුතු වෙන තක් නැතිවද රළ පෙළ වෙරළට දිව එන්නේ යා යුතු වෙන තක් නැතිවද රළ පෙළ වෙරළට දිව එන්නේ බෑ කියන්න බැරි හින්දද මහා ඔබ හිනෙහි යන්නේ කියන්න බැරි හින්දද මහා ඔබ හිනෙහි යන්නේ උණ පඳුරක මල් පිපිලා ඔබේ පෙමත් ඒ වාගේ මලක් පිපී පෙති හැලිලා ඔබේ පෙමත් ඒ වාගේ උණ පඳුරක මල් පිපිලා ඔබේ පෙමත් ඒ වාගේ අද ඔබ මේ සවන් දෙමින් සිටින්නේ ශනිදා සාදයේ 299 වන වැඩසටහනට. සති 299ක් ශනිදා සාදයට ඔබ සවන් දුන්නා. අද අපි
ශතක 3ක් අවසන් කරනවා. ලබන සතියේ 4 වන ශතකයට අපි පා තබනවා. සති 300ක් කියන්නේ දිග කාලයක්. ඒ දිග කාලය පියමැන එන්නට අපට මෙතරම් ශක්තියක් ලැබුණේ ශනිදාසාදේ වටා එක් වෙලා සිටින ඔබ නිසයි. ඔබේ උනන්දුව නිසයි, ඔබේ දිරිගැන්වීම නිසයි. ඒත් එක්කම ශනිදාසාදයට සම්පත්දායකත්වය සපයන අපේ කණ්ඩායම නිසයි. ඔබත් ඔවුනුත් නොසිටියා නම් ශනිදාසාදය මෙතරම් රසවත් සාදයක් නොවන්නට ඉඩ තිබුණා. ශනිදාසාදය තවත් කඩයිමක් පසු කරන මේ මොහොතේ ඔබ සිහිපත් නොකර කොහොමද? ශනිදා සාදය සති අන්ත පුවත් පසුවිතරම කොරෝනා පාලනය සහ රාජ්‍ය අනිකුත් වියදම් සඳහා ඉදිරිපත් කෙරුණු රුපියල් කෝටි 20000ක පරිපූර්ණක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එම පරිපූර්ණක ඇස්තමේන්තුව රාජ්‍ය වෙනුවෙන් ඉදිරිපත් කළේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතායි. මේ අතර ඉහළ දැමුණු ඉන්ධන මිල පහත හෙන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පසුගිය අඟහරුවාදා විරෝධතාවයක නිරත වුණා. ජනතාව විවිධ අවශ්‍යතා හා රැකියා සඳහා භාවිත කරන යතුරු පැති, ත්‍රිරෝද රථ, අත්‍රැක්ටර් සහ කුඩා ලොරි රථ රථ වැනි වාහන යොදා ගනිමින් මන්ත්‍රීවරුන් පිටකෝට්ටේ පක්ෂ මූලස්ථානයේ සිට පාර්ලිමේන්තුව දක්වා රථ පෙළපාලියකින් පැමිණියා. එහිදී මන්ත්‍රීවරුන් අත විරෝධතා පුවරුද දක්නට ලැබුණා. මේ එම විරෝධය අතරතුර අදහස් පළ කළ මන්ත්‍රීවරුන් වන හර්ෂද සිල්වා, තුෂාර ඉඳුනිල්, හර්ෂණ රාජකරුණා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්. මොකෝ මේ බට්ටගේ පෙට්‍රල් ගහන්න බෑ. පොඩි බිස්නස් කාරය සම්පූර්ණයෙන්ම වැටිලා. ඒ මිනිස්සයාගේ බට්ට ලොන විදියටත් යනවා. මොකද මේ වාහන දිහාට බයිසිකල් වලින් යන්නේ? අපි ඉතින් ඔෆිස් එකේ වැඩට යන කුලී වැඩට යන පොඩි මිනිහාගේ බයිසිකලේ වෙනුවෙන් අපි විරෝධතාවයක් නගනවා. දැන් සැපද කියලා තමයි යන්න තියෙන්නේ. වැඩි කරපු තෙල් මිල වහාම පහත හෙලන්නේ කියන පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ඝෝෂණයයි අද මේ අවස්ථාවේ ක්‍රියාත්මක කරේ. සහන දෙන්න බැරි ආණ්ඩුවට අපි කියා සිටිනවා බැරි නම් දාලා යන්න විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ විශ්වාස භංග යෝජනාවට ඡන්ද දෙන ආකාරයට කවුද දේශප්‍රේමියා, කවුද දේශද්‍රෝහියා, කවුද කුමන්ත්‍රණකරුවා කියන එක රටට හොඳටම පැහැදිලි වෙයි. පසුව ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රී නලින් බණ්ඩාර විශේෂ අමාත්‍ය උදේගම්මන්පිල මහතාගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. මේ එහිදී ඇති වූ සංවාදයයි. එතකොට ඔබතුමා දැන් ඉන්ධන මිල වැඩි කරන්න කටයුතු කරා. ඔබතුමාලගේම පාර්ශවයේ සාගර කාර්යාලයම අපේ මන්ත්‍රීතුමා ඉන්නවා ඇති මං හිතන්නේ මං දැක්ක මේ හරිය හිටියා. එතුමා විශාල විරෝධතාවයක් ගොනු කරා. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා පොහොට්ටුව එකක් ආණ්ඩුව එකක්ද කියලා. ඒ නිසා ඔබතුමා මේ තීන්දුව ගත්තේ ගරු අගමැතිතුමා ගරු කැබිනට් මණ්ඩලය දැනුවත් කරලා කියලා කියන්නේ. හැබැයි ගරු අගමැතිතුමා කැබිනට් මණ්ඩලයට එහා ගිය ඒ අධිකාරී වාදයක් මේ ආණ්ඩුවේ තියෙනවද? සුපිරි බලවතා කවුද කියලා ඔබතුමා අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද? දෙවෙනි ප්‍රශ්නේ ඉවරයි. තෙල් විකිණීම කසිප්පු විකිණීමට වඩා බොහොම සංකීර්ණයි. ඒ නිසා මේක පැහැදිලි කරන්න ඕනේ. ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලට මොකද වුනේ කියලා ඇහුවා. ඒ නිසා ඒ සැබවින්ම මිල ස්ථායීකරණ අරමුදලක් නෙවෙයි තෙල් මිල පාලෑමේ වාසිය අරගෙන විදුලි බල මණ්ඩලයට සාහනයක් ලබා දීමටයි ඒ අරමුදල් පාවිච්චි කරලා තියෙන්නේ. මම ඇහුවේ මේ තෙල් මිල වැඩි කිරීම සම්බන්ධව කැබිනට් මණ්ඩලය දන්නේ නැත්නම් ජනාධිපතිතුමා අගමැතිතුමාට එහා ගිය උපරි බලවතා කවුද? ගරු කතානායකතුමනි විපක්ෂයේ ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව අනුව නම් ආණ්ඩුවේ සිටින සුපිරි බලවතා මම වෙමි. ඊට පසුදින යලි සමගි ජනබලවේගයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාගැබ තුළද ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කළා. ඔවුන් විරෝධතා පුවරුදු ඇතැතිව සභාගැබ මැදට පැමිණ විරෝධතාවයේ නිරත වුණා. එහිදී පැවති විරෝධතාවය මැද සභාවේ කටයුතු පවත්වාගෙන යාමටයි කතානායකවරයා පියවර ගනු ලැබුවේ. මේ එහිදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, අමාත්‍ය උදේගම්මන්පිල, චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන් සංවාදයේ නිරත වූ ආකාරයයි.
හැබැයි ඊයේ ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධව මම දිගින් දිගටම බලශක්ති අමාත්‍යවරයාගෙන් අහපු ප්‍රශ්න වලට එතුමා දුන්නේ කොහෙද යන්නේ මල්ලේපොල්. විශේෂයෙන්ම අද ඉන්ධන මිල නිසා පීඩාවට පත් වෙලා තියෙන ජනතාව ඉන්ධන මිල නිසා ජනතාව කබලෙන් ලිපට වැටලා තියෙනවා. ඒ වගේ වෙලාවක කතානායකතුමනි ඔබතුමා මැදිහත් වෙලා මේ වගේ ප්‍රශ්න අහනකොට ඒකට නිවැරදි පුරතුරු ලබා දෙන්න කටයුතු කරන්න. මට එතුමා ආපු ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න පුළුවන්. හැබැයි ඒ පිළිතුරු තේරුම් ගන්න මොලයක් ලබා දීමේ හැකියාවක් නැහැ. කරුණාකරලා නිශ්ශබ්ද වෙන්න. අපි දිතු එතකොට මොලයක් තියයි කියලා ගරු මන්ත්‍රීවරයා අහන ප්‍රශ්නේ වෙනත් වෙනකට හරවලා එතුමා මේ රටේ දැවෙන පීඩනය කටයුතු කිරීම තමයි ගරු කතානායකතුමනි මන්ත්‍රීවරු කරේ. ස්ථාවර නියෝග අනුව ඇමතිවරයා කටයුතු කරන්න කියලා. ආණ්ඩු පක්ෂයට එන්න කියාපිය. ඒවට උත්තර දෙන්න කියාපිය. කරුණාකරලා නිශ්ශබ්ද වෙන්න. එක්සත් ජාතික පක්ෂයේ නායක හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 23 වෙනිදා පෙරපරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායක මහින්දාපාවේ වර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ පසුගිය වසරේ අගෝස්තු මාසයේ පැවති පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් එම පක්ෂයට හිමි වූ එකම මන්ත්‍රී ධූරය වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහායි. මාස 10කට ආසන්න කාලයක් පුරප්පාඩුව පැවති මන්ත්‍රී ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් අයෙකු නම් කිරීමත් සමග පාර්ලිමේන්තුවේ ආසන 225 සම්පූර්ණ වෙනවා. දිවුරුම් දීමෙන් අනතුරුව විපක්ෂයේ ඉදිරි පෙළ 13 වන අසුන රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් වෙන් කර තිබුණා. පසුගිය යහපාලන රජයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කිරීමද විශේෂත්වයක්. රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම පිළිබඳව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ද අදහස් පළ කළා. මේ ඒ පිළිබඳව අදහස් දක්වන මන්ත්‍රී රංජිත් මදුම බණ්ඩාර, හර්ෂණ රාජකරුණ, රාජිත සේනාරත්න, අමාත්‍ය අජිත් නිබඩ් කබ්‍රාල්, නාමල් රාජපක්ෂ, හිටපු මන්ත්‍රී නවීන් දිසානායක හා මන්ත්‍රී හර්ෂද සිල්වා යන මහත්වරු. එතුමාට ඉතින් ආණ්ඩුවක් කවදාවත් පිහිටව ගන්න බැරුණා, ජනාධිපති වෙන්න බැරුණා. ඉතින් විපක්ෂයේ කාර්යභාරය කරන්නේ අපි. විපක්ෂ කාර්යභාරය මටත් ඉතින් ඕන සම්බන්ධ වෙන්න පුළුවන් එච්චරයි. ලොකු පෙරලියක් කරන්නේ නැහැ හැබැයි. මොකද්ද පෙරලිය? එතුමා අවුරුදු 27ක් පෙරලි කරා. UMP එක බින්දුවට බැස්ස නායකයෙක් විශ්වාසයක් නැති නිසානේ අපි මේ සමගි ජන බලවේගයේ පිහිටවගෙන අපි ආවේ. එතුමාට තියෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේ විපක්ෂ නායකතුමා අපේ පක්ෂ නායකතුමත් එක්ක එක ගමනක් යන්න. නැත්නම් කකුලෙන් අදින්න නෙමෙයි. පුරුද්දක් තියෙන කෙනෙක් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ වාඩි වෙන එක හොඳයි. මේ ඉන්න අට්ටඹියන්ට වඩා දැන් ඉන්න හුඟක් අට්ටඹියන්ට වඩා. හැබැයි එයා ඇවිල්ලා මේ ව්‍යසනයෙන් රට ගලවා ගැනීමේ අරගලයට එක්කහුව වෙන්නේ කියන එක විතරයි මං කියන්නේ. එහෙම නැතුව නායකත්ව නැහැ. නායකෝ දැන් බිහි වෙලා ඉවරයි ඉතින්. ආර්ථික ඔස්තාර කෙනෙක් නේද රනිල් මහත්තයා? ඔව්. අයි අපේ වර්ධන වේගය 8 ඉඳලා 6ට 2ට බස්ස ගන්න පුළුවන් වුණානේ. නෑ එතුමා සජිත් ප්‍රේමදාස මහත්තයාට උපදෙස් දෙයි. මොකද අද හැසිරීති විදිය දැක්කම එතුමාගේ උපදෙස් ගත යුතුයි කියලා මං හිතනවා. බලය ලබා ගැනීමෙත් එතුමා දක්ෂයෙක්. එදාහි එතුමා පාර්ලිමේන්තුවේ SP දිසානායක ඇතුළු කණ්ඩායමක් කැඩුව හැටි අපි දන්නවා. නැවතත් එවැනි දෙයක් වෙන්න පුළුවන්. මං පොඩි ඉඟියක් දෙන්නේ ඔයගලන්ට. අපි බලාපොරොත්තු වෙනවා ඔහු විපක්ෂයේ කාර්යභාරය තවදුරටත් සාධනය කරන්න, විපක්ෂය ශක්තිමත් කරන සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ නායකත්වයේ යටතේ වැඩ කරයි කියලා. ශ්‍රී ලංකාවේ චීන ක්‍රියාකාරකම් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් Taman ඒ පිළිබඳව ඉතා සමීපව නිරීක්ෂණය කරමින් ඇති බව ඉන්දිය නාවික හමුදාවේ නියෝජ්‍ය ප්‍රධානී වයිස් අඩ්මිරාල් ජී අශෝක් කුමාර් මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණා. මේ අතර ඉන්දු ලංකා විදේශ අමාත්‍යවරුන් දෙදෙනාද පසුගියදා අදහස් වමාරු කරගෙන තිබුණා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දිය විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා සඳහන් කර තිබුණේ සාකච්ඡා සාර්ථක බවයි. එම සාකච්ඡාවේදී දෙරට අතර ඇති ද්විපාක්ෂික සබඳතා පිළිබඳව නැවත ආවර්ජනයක නිරත වූ බවද සඳහන් කර තිබුණා. එසේම සබඳතා දිගටම පවත්වාගෙන යාමටත් තීරණය වී තිබෙනවා. කලාපීය පොදු කාරණාවලදී සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟතාවය පළ වූ බව එම සාකච්ඡාව පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණා. කොවිඩ් සංඛ්‍යාලේඛන කුමන්ත්‍රණයක් බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ අනාවරණය පිළිබඳවද පසුගියදා සංවාදයක් ඇති වුණා. එම සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහතා පසුගියදා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී කරුණු අනාවරණය කළේ මෙලෙසින්. අපි ඔක තමයි දිගටම කිව්වෙස ඇමතිතුමිය දැම්ම ඩිරෙක්ට් ඉන්ෆර්මේෂන් කියලා නිලතලයකුත් පත් කරා. එතුමා හැමදාම වෙබ් අඩවියේ සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියේ දානවා ඩේටා නැත කියලා. ඩිරෙක්ට් ඉන්ෆර්මේෂන් එක අපි යන්නෙත් නැහැ. මේකේ මේ තියෙනවා මේ එපිඩ් එකට වගකීම් 6ක්. පළවෙනි එක තමයි ජනාධිපතිතුමනි ඔබතුමා දැන් කියපු ටික හරියට හරි සර්වියලන්ස් එක පළවෙනි එක. දෙවෙනි එක අවුට්බ්‍රේක් කන්ට්‍රෝල්. තුන්වෙනි එක වැක්සිනේෂන්. හතරවෙනි එක ක්ලිනිකල් මැනේජ් කෝඩිනේෂන්. පස්වෙනි එක ඔපරේෂනල් රිසර්ච්.
ඊළඟට මොනිටරින් and ඉවැලුවේෂන්. නමුත් එහෙම කරන්නේ නැහැ. එතන ඉන්න ඉතුරු කන්සල්ටන්ට්ස්ලා අපිට ඇවිල්ලා කියනවා ෆයිල් එකක් අත තියන්නවත් දෙන්නේ නැහැ. 3 දිනක් තමයි සියලුම දේවල් කරන්නේ. සර් මේක මම දම වගකීමෙන් කියනවා සර් මේක කුමන්ත්‍රණයක් කියලා. මේ ඩේටා දෙන්නෙම නැහැ. කෙසේ වෙතත් මෙම චෝදනා පිළිබඳව මාධ්‍යවේදීන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාකින්ද විමසීමක් කළා. අපිට ඇතරම කුමන්ත්‍රණයක් කියලා ඒක සලකන්න පුළුවන් කමක් නැහැ. නමුත් දත්ත ඉදිරිපත් කිරීමේදී අඩුපාඩු තිබුණා. දැන් ඒක නිසා තමයි අපි ඇතරම දැන් මියගිය අයගේ දත්ත වුණත් අපි දැන් පැය 24ක් ඇතුළත සිදුවෙන දත්ත අපි අනිත් පවදාට අපි දෙනවා. ඉතින් ඒ නිසා ඒ පසුගිය කාලේ සිදුවෙච්ච ඒ වරද දැන් අපි නිවැරදි කිරීම සඳහා තමයි මෙම ප්‍රතිව්‍යුහගතකරණය අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. සංඛ්‍යාලේඛන කුමන්ත්‍රණයක් බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එල්ල කරන චෝදනාව පිළිබඳව තවත් වෛද්‍ය සංගම් කිහිපයක්ද ප්‍රතිචාර දැක්වුවා. මේ ඒ පිළිබඳව අදහස් දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය ලේකම් රොක්ෂාන් බෙල්ලන මහතා. මිනිස්සෙක් ගිහිල්ලා කොවිඩ් කමිටු රැස්වීමේදී කියනවා සර් මේක කුමන්ත්‍රණයක් සර් කිව්වා. පහුවෙන්ද කුමන්ත්‍රණේ දියත් කුමන්ත්‍රණයක් කියලා කිව්වේ කුමන්ත්‍රණ කරුවා. මාස දෙකකින් අනිල් ජාසිංහව ගෙදර ඇරියා. ඊළඟට මාසෙන් දෙකෙන් දෙකට කවුරු හරි බිල්ලකට හොයනවා. මේ අවසාන බිල්ල තමයි වෛද්‍ය සුදත් සමරවීර කියන වසංගත රෝග අධ්‍යක්ෂ. මෙතන තියෙන්නේ දත්ත ජාවාරමක් ලෝකයේත් සමග. මේ දත්ත හොරකම් කරලා අපේ වෘත්තීය සමිති විකුණනවා. කුමන්ත්‍රණය ගැහුවේ කවුද? ඇයි ගැහුවේ? මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ අසේල සම්පත් මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කළා. මේ වන විට කෙහෙල් කැනට කලින් වැටපැනීමේ න්‍යාය ක්‍රියාත්මක තිබෙනවා. රජ වෛද්‍ය සංගම විසින් පවසලා තිබෙනවා. අනන් ජනාධිපතිවරයාට අසත්‍ය තොරතුරු දීලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් කරන ලද බරපතල අනාගාරයේ ක්‍රියාවට විරුද්ධව ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා අපි ප්‍රශ්න කරන්නේ. ඒ කුමන්ත්‍රණකරුවන් තුන්දෙනා කවුද පාදනීය මහත්තයා කියන ආකාරයට හදාගන්න නම් මේ වෙලාව කරුණා කළා මේ ජනාධිපතිවරයාට වැරදි තොරතුරු දෙන්න පුත් කියලා වහාම නීතිය රැහැට ගේන්න ඕන. අනුරුද්ධ පාදනීය වහාම කැඳවන්න ඕන. කැඳවල අනුරුද්ධ පාදනීය අහන්න ඕන. කවුද මේ රටේ ජනතාවගේ ජනතා ජීවිතයත් එක්ක සෙල්ලම් කරන සෞඛ්‍ය අමාත්‍යාංශ තුන්දෙනා කවුද කියන එක. කෙසේ වෙතත් වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ ඇති ගෙන්ගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ ධූරය සඳහා ස්ථාන මාරුවක් හිමිව තිබෙනවා. වසංගත රෝග ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ ලෙස විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පත් කර තිබෙනවා. ප්‍රවීණ නර්තන ශිල්පී සහ නර්තනාචාර්ය ආචාර්ය කුලසිරි බුදපත්ත මහතා අභාවප්‍රාප්ත වුණා. මේ යන විට ඒ මහතාගේ වයස අවුරුදු 71ක්. බුදපත්ත මහතා සැලකෙන්නේ මෑත ඉතිහාසයේ විශාල නර්තන ශිල්පීන් ප්‍රමාණයක් බිහි කළ අග්‍රගණ්‍ය නර්තනාචාර්යවරයෙකු ලෙසයි. ඉතින් මේ කරුණු තමයි ගෙවුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. ඉතින් යලිත් ලබන සතියේ හමුවන බලාපොරොත්තු වෙන අදට සමගන්නවා මම නිරෝධකාරී වසන් කොළඹ සිට. සති අන්ත පුවත් පසුවිතරම අසල්වැසියාගේ ගීතය වත්සලා ඉෂ්ඨවීරගේ නිර්මාණයක්. ඇත්තටම කිව්වොත් අපිට මුණගැහෙන්න නොලැබුණේ දවස් කීපයක් විතරයි. හැබැයි ටිකක් දිග කාලයක් වගේ දැනෙනවා මට නම්. මම හිතන්නේ ඒ තරමටම ඔබත් සමග අපි දැන් ලෙන්ගතුව ලං වෙලා ඉවරයි. කොමුණත් ඔන්න සුපුරුදු සෙනෙහසින් ලෙන්ගතු කමින් අද අසල්වැසියාගේ ගීතය රැගෙනවා මම ඔබට රස විඳින්න අපූර්ව ගීතයක්. මේ ගීතය අන්තර්ගත වුණු චිත්‍රපටයේ මම නරඹන්නේ ජාතික රූපවාහිනී විකාශය වෙන මොහොතකදී. හිතේ කාවැදුන මගේ මෙන්න මේ අද මන් තෝරගත්ත ගීතයේ මතකයේ අවසමින් ගීතේ හෙව්වේ එකයි ඔබේ මතකයත් පොඩ්ඩක් කිතිකවල අවසලා ගන්න කියලා. ගීතේ ගායනා කර අපිචිත් භද්‍රචාර්ය සමග අල්කයානික් සමීර තමයි ගීතේ රචනා කරලා තියෙන්නේ. ගීත ටිකක් දිගයි ඒ නිසා සරලව ඔබට අර්ථය ඉදිරිපත් කරන්නම්. ඊට පස්සේ අපි ගීතයකට එකතු වෙලා රස විඳිමු. මගේ හදවත ගැහෙන රාවේ ඔබ හොඳින් හඳුනනවා. මගේ හද ගැස්මත් එක්ක ඔබ පත්ත වෙලා. මගේ සුසුම් සමග ඔබ කතා කරනවා. මේ ඉර හඳ තරු යට අපි ආදරෙන් හමුවෙමු. ආදරෙන් මියදෙමු. එන්න මා වෙත එන්න ඇවිත් සිහිනින් පමණක් මගෙන් නික්ම යන්න. මුළු ලෝකෙම මාව අමතක කරපු මොහොතක, මුළු ලෝකෙටම මාව එපා වුණු මොහොතක ඔබට පමණක් මාව තේරුම් ගන්නට පුළුවන් වුණා. ඒ නිසා මට ඔබ වටිනවා. මම ඔබට ආදරය කරනවා. අපි මේ ඉර හඳ තරු යට හමු වෙලා ආදරෙන් මියදෙමු. එන්න මාවත සිහිනින් පමණක් නික්ම යන්න.
तुम दिल की धड़कन में रहते हो 2000 වුණු ධර්කන් චිත්‍රපටයෙන් ආරාධනාව අභිජිත්තත් අල්කාටත් ඔබ වෙනුවෙන් ගීතය ගායනා කරන්න කියලා ඔබට සුපුරුදු සෙනෙහසින් ආරාධනා කරනවා අපත් සමග ගීත රස විඳින්න. එහෙනම් තව දවසක හම්බෙමු. तुम दिल की धड़कन में रहते हो तुम दिल की धड़कन में रहते हो मेरी इन सांसों से कहते हो बाहों में आ जाओ सपनों में खो जाओ तुम दिल की धड़कन में रहते हो अच्छा देव, तुम कहते हो कि तुम मुझसे बहुत मोहब्बत करते हो, है ना? तो कितनी मोहब्बत करते हो तुम मुझसे? बोलो। दीवानों सा हाल हुआ हमको उनसे प्यार हुआ दीवानों सा हाल हुआ हमको तो उनसे प्यार हुआ धीरे से वो पास आए चुपके से इजहार हुआ अब न किसी से डरना है संग जीना मरना है अब न किसी से डरना है संग जीना मरना है बाहों में आ जाओ सपनों में खो जाओ तुम दिल की धड़कन में रहते हो मुझसे इतनी मोहब्बत देव, बहुत तड़पोगे, बेवजह तकलीफ होगी तुम्हें। आखिर ऐसा क्या है मुझ में, क्या है मुझ में? दुनिया ने ठुकराया है बस तुमने अपनाया है दुनिया ने ठुकराया है बस तुमने अपनाया है दिल को कितना चैन मिला सबने इतना सताया है अपना है एक सपना एक तो ही हो अपना अपना है एक सपना एक तो ही हो अपना सपनों में खो जाओ तुम दिल की धड़कन में रहते हो रहते हो हे क्या मैं ही कहता रहूंगा और तुम कुछ भी नहीं कहोगी? अच्छा लगा? हाँ? रहते हो सच? कहते हो
की धड़कन में। අසල්වැසියාගේ ගීතය වත්සලා ඉෂ්ඨවීරගේ නිර්මාණයක්. රටින් රට ජනකතා නීලිකා කොට්ටච්චි ඉදිරිපත් කරයි. පර්සියානු ජනකතා 40 වාසනාව. ආරම්භයේදී මේ ලෝකෙ හිටිය දෙවියෝ විතරමයි. පර්සියාවේ පුංචි නුවරක හිටියා අහමඩ් කියලා බොහෝම අහිංසක මිනිහෙක්. එයාගේ බිරිඳ ජැමෙල්. අහමඩ් දවස් කුලියට කානු, ලින් එහෙම හාරලා ජීවත් වුණේ. දවසක් ජැමෙල් නාන්න කියලා ලිඳ ගාවට ගියාම ලිඳ බලාගෙන මුරකාරයා කිව්වා දැන් කාටවත් නාන්න බෑ පස්සෙන්න. ජැමෙල් තරහෙන් ඇහුවා ඒ මොකද? මට නාන්න ඕනේ දැන් කියලා. රජ්ජුරුවන්ගේ ශාස්ත්‍රකරුවාගේ බිරිඳ අත මෙතනට නාන්න එනවා. ඒ උත්තමාවිය නාන අතරේ වෙන කාටවත් එන්න දෙන්න බෑ. යන්න යන්න. මුරකාරයා සැර කළා. එදා රෑ අහමඩ් දවසේ වැඩ කරලා හම්බ කරපු පයිස 6 ජැමෙල්ට දුන්නම ජැමෙල්ට යකා නැග්ගා. මේ ඔයා මුළු දවසෙම පොළව කොටලා මට ගෙනත් දෙන්නේ පයිස 6යි. මෙහෙම පුළුවන් ද ජීවත් වෙන්න? හෙට උදේ ඔයා කඩපොළට ගිහින් ශාස්ත්‍ර කියන පටන් ගන්න ඕනේ. තේරුණාද? මොනවා? ඔයා ගොළු නරක වෙලාද ජැමෙල්? ඇයි වදේ? මට පුළුවන් ද ශාස්ත්‍ර කියන්න? නිකම්ම ආවා මාරුවේ දාන්න නැතුව ඉන්න. මම කරන්නේ මම දන්න දේ. මොනවද දැනගන්න ඕනේ නෑ අනේ ඔකට කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවම ඔයාට තියෙන්නේ කැටයක් උඩ දාලා මොනවා හරි ටිකක් මතුරන එක වගේ. දන්නවා වගේ පෙන්නන්න. එහෙම බැරනම් මම යනවා අපේ තාත්තලාගේ ගෙදර. මම මොකටද මෙහෙම දුක් විඳින්නේ? ජමෙල් තරහින් බෙරිහන් දුන්නා. මොනවා කරන්නද? අහමෙඩ් පහුවෙන්ද එයාගේ ගල් කටුවයි උදල්ලයි විකුණලා කැටයකුයි පොඩි බෝඩ් කෑල්ලකුයි ගත්තා. ශාස්ත්‍රකාරයාගේ ඇඟේ දාන රතු පාට ලොකු සාලුවකුත් ගත්තා. එයා කඩපොලේ මුල්ලක ඉඳගත්තා. වාසලේ මහ ඇමති බිනිඳ දුවගෙන ආව හති දාගෙන. අනේ ශාස්ත්‍රකාරයා මට ලොකු වැබැද්දියක් වුණා. මම නාන්න ගිහින් ගොඩට ආවම මගේ වටින මුද්ද නැති වෙලා. මට ඒක කොහොම හරි හොයලා දෙන්න. ආමට දාඩිය දැම්මා. දැන් ඉතින් අල්ලගේ පිට තමයි මට කියලා එයා කැටේ උඩ දැම්මා. ඊළඟට ඇස් දෙක වහගෙන යන්තම් මොකද්ද සද්දයක් කළා. ඇස් ආපහු වරනකොට ළඟ තිබෙන ගහක අත්තක පුංචි ගුලක් දැක්කා. එයා සිහි විකල්ලෙන් වගේ කියෙව්වා ගුලක් මොනවද ඒ ගුලේ තියෙන්නේ කියලා දෙතුන් පාරක්ම කිව්වා. එතකොටම ඇමති බිරිඳට මතක් වුණා එයා නාන්න ලිඳට බහිනකොට ඒ ළඟම තිබුණ ලොකු ගලක ගුලකට එයාගේ මුද්ද පරිස්සමට දාපු බව. එයා දුවලා ගිහින් බලනකොට ගුලේ මුද්ද තිබුණා. එයා හරිම සන්තෝෂෙන් ආපහු ඇවිල්ලා අහමඩ්ට රන් කාසියක් දුන්න කුලියට. එදා හවස ගෙදර ගියාම ජැමෙල් කිව්වා මං කිව්වේ නැද්ද ඔයාට මේ රස්සාව හොඳට වටිනවා. ජැමෙල් ඔයාට පිස්සුද? අද අල්ලා දෙවියෝ මාදිහා බැලුවා මගේ මෝඩකමට. මම මේ රස්සාව අදින් ඉවර කරනවා. බොරු කියලා ගුටි කන්න මට නම් බෑ. එදා රෑ රජමාලිගාවේ භාණ්ඩාගාරයේ ලොකු හොරකමක් වෙලා. රන් කාසි මලුම 40ක්. හැමෝම දුක් වෙන අතරේ මහ ඇමතිගේ බිරිඳ එකවරටම අහමඩ්ගේ නම ඉදිරිපත් කළා. රජු බල හිටියේ නෑ. සැනෙකින්ම අහමඩ්ව ගෙන්නුවා. මොනවද තට මේ ගැන කිව හැක්කේ? රන් කාසි මලු 40ක් නේ රජතුමනි. මේකට හොරු 40 දෙනෙක්ම එකතු වෙලා තියෙනවා. බොහොම හොඳයි. මගේ වාසල ශාස්ත්‍රකාරයටත් බැරි වුණා ওই ටිකවත් කියලා දෙන්න. අනේ රජතුමනි කියලා අහමඩ් ලෑස්ති වුණේ තමන්ගේ ගැන ඇත්තම කියලා ගැලවෙන්න. ඒත් රජු තරහෙන් හිටියේ. ඉතින් මේ වහාම කළ යුතුයි. අහමඩ් කියන දේ ගිලගත්තා. මට කල්ල ඕනේ දින 40ක් විතර. එදා රෑ අහමඩ් රටේ ඉඳි ගෙඩි 40ක් බෝතලයකට දාලා මෙන්න මෙහෙම හිතුවා. හැමදාම රෑට මම මෙන් එක ගානේ කනවා. මට ජීවත් වෙන්න තියෙන දින ගණන ඒකෙන් මට හිතා ගන්න පුළුවන්. රජමාලිගාවේ හිටි මෙහෙකරුවෙකුත් මෙන්න මේ හොරකමට අහු වෙලා හිටියා. එදා රෑ ඒ හොරා අහමඩ්ගේ වහල උඩට නැගලා හොඳට කන් දුන්නා. අහමඩ් එදා රෑ එක රටේ ඉඳි ගෙඩියක් අරගෙන එකයි කියලා එක කටේ දාගත්තා. හොරා හිතුවා එයාව දැකලා තමයි අහමඩ් මෙහෙම කිව්වේ කියලා. හති දාගෙන දිව්ව කණ්ඩායමට. මේ ශාස්ත්‍රකාරයන හුඟාක්ම බලේ තියෙන බව පේනවා. මම හොඳටම හැංගිලා හිටියේ. ඒත් ඔහු එකවරටම වහල දිහා බලලා එකයි කියලා කිව්වා. අනේ අපි මොකද කරන්නේ? මට ඕක විශ්වාස කරන්න අමාරුයි. හොර නායකයා කිව්වා. හොඳයි. හෙට රැට දෙන්නෙක් යන්නකෝ.
දෙවැනි දවසේ හොරු දෙන්නම ගිහින් අහමඩ්ගේ වහලේ හැංගිලා අහන් හිටියා. එදා රෑ අහමඩ් දෙවෙනි රටේදි ගෙඩිය කන ගමන් 2යි කිව්වා. හොරු දෙන්න පස්ස නොබලා දිව්වා. ඊළඟ දවසේ හොර නායකයා හොරු 3 දෙනෙක් යවුවා. එදත් එහෙම තමයි. වහල දිහා බලලා අහමඩ් 3යි කියලා කිව්වා. හොරු දැනගත්ත වැඩි වැරදිච්ච බව. මේ ශාස්ත්‍රකාරයාගෙන් බේරෙන්න බැරි බව කට්ටියටම වැටහුණා. අපිව අල්ලලා දෙනවා කිව්වේ දවස් 40කින්නේ. අද 40 වෙනි දවස. හොඳයි. මම යන්නම්කෝ මේ අහමඩ්ගේ ශාස්ත්‍රය මොකද්ද කියලා බලන්න. ඔයාලත් එන්න මාත් එක්ක. කියලා හොර නායකයා අර 40 දෙනාම එකගෙන අහමඩ්ගේ ගෙදර ළඟ හැංගිලා බලන් හිටියා මොකද වෙන්නේ කියලා. එදා රෑ අහමඩ් අන්තිම රටේන්දි ගෙඩිය කටේ දාගත්තා. ඔන්න අද 40 සම්පූර්ණයි. හෙට ඉතින් මම රජවාසලට යනවා කියලා ජමෙල්ට කිව්වා. කලබල වුණ පාර හොර නායකයා දොරත් කඩාගෙනම අහමඩ් ළඟ දන ගැහුවා. තනියම නෙවෙයි 40ම. අනේ අපට සමා වෙන්න අපේ ජීවිත බේරලා දෙන්න. ඔබ ඊටාම දක්ෂ බලවත් ශාස්ත්‍රකාරයෙක්. හොර නායකයා පින් සෙන්ඩු වුණා. තුෂ්ණිම් භූත වෙච්ච අහමඩ් ගොත ගගා කිව්වා හොඳයි මම ඔබලව රැක දෙන්නම්. හැබැයි ඔබ සොරකම් කළ රන්මලු 40ම නැවත ඒ තැන්වලම තැබිය යුතුයි. අද රැටම. පහුවෙන්ද අහමඩ් රජුරවන්ට කිව්වා රජතුමනි ඔබට වඩාත්ම වටින්නේ හොරුද වස්තුවද කියලා. රජුරෝ කිව්වා වස්තුව වඩා වටින බව. අහමඩ් කැටෙත් උඩ දාලා මොනවදෝ මුමුණලා මෙන්න මෙහෙම කිව්වා. හොඳයි ඔබ වහන්සේ දැන් භාණ්ඩාගාරයට ගොස් බලන්නකෝ. භාණ්ඩාගාරයට ගිය රජතුමාට ඉහ වහ නැතුව ගියා සතුට. ඇති වෙන්න වස්තුව අහමඩ්ටත් ලැබුණා. හැබැයි එදායින් පස්සේ ශාස්ත්‍ර කීමේ රස්සාව නම් අහමඩ්ගෙන් නැවතුණා. ඔන්න මගේ කතාව කිව්වා. ගේ කුරුල්ලා නම් තාමත් ගෙදර ආවේ නැහැ. රටින් රට ජන කතා නීලිකා කොට්ටච්චි ඉදිරිපත් කරයි. ලබන සතියේ අපි ගුවන් ගත කරන්නේ ශනිදාසාදය 300 වන වැඩසටහන. ශතක 3ක ගමනක්. මේ ගැන ඔබට කියන්නට යමක් තිබෙනවා නම් 0433යි 438යි 535 අපේ දුරකථනයට කෙටි පණිවිඩයක් එවන්න. 0433යි 438යි 535 ඔබට කියන්නට ඇති දෙයට සවන් දෙන්නට අපි කැමතියි. සර්ණ පද්ම නොමියන චරිතයක වතගොත රෝහණ කරුණාරත්නගේ ඉදිරිපත් කිරීමක්. කොහොමද ළමයෝ? හෙට මගේ පැලහෙවිල්ල දෙන්න ඕනි. මේ අවකාශ එකේ මේ යන විදිහට තව 4 දවසකින් වහිනවා. 1927 ජූනි 22 වෙනිදා රත්නපුර ලෙල්ලෝපිටිය ගමේ උපත ලද ගම්මාන පැටබැඳිගේ දොන් ජෝන් අබේවික්‍රම අප හඳුනන්නේ ජෝ අබේවික්‍රම නමින්. සිනමාවේ මුල් යුගයේදී ඔහු වඩාත් ප්‍රකටව සිටියේ විකට නළුවෙක් ලෙස වුණත් කෙමෙන් කෙමෙන් ඔහු ප්‍රතිභාපූර්ණ ප්‍රවීණ සම්මානනීය රංගදරයෙක් බවට පත් වුණා. එතුමා අපේ පුරාවෘත්තයක්. ජෝ අබේවික්‍රමයන් කුඩා කල හැදී වැඩුණේ අතිශය දුෂ්කර වූ ගැමි පරිසරයක. සමාජිකයන් 4 දිනකින් යුත් පවුලක වැඩිමලා වූයේ ඔහුයි. ඔහු ජීවත් වූ පරිසරය નિરાයාසයෙන්ම ඔහුව නළුවෙකු බවට පත් කළා. එම ගැමි පරිසරයේ සිටි සෑම කෙනෙක් පිළිබඳව, ඒ කියන්නේ නොයෙක් තරාතිරම් වල ජීවත් වූ මිනිසුන් පිළිබඳව ඔහු ස්ව අධ්‍යයනයක අනිවාර්යයෙන්ම යෙදෙන්නට ඇති. ජෝ අබේවික්‍රමයන් අධ්‍යාපනය හැදෑරුවේ රත්නපුරේ ශාන්ත ඇලෝසියස් විදුහලෙන් සහ රත්නපුර සීවලී මැද විදුහලෙන්. ඒ කාලෙත් ඔහු හොඳ නාට්‍ය ප්‍රේක්ෂකයෙක්. සිරිසෙන විමලවීරයන්ගේ බොහෝ නාට්‍ය ඔහු නරඹලා තියෙනවා. විමලවීරයන්ගේ ඥාතියෙක් ජෝගේ උපන් ගම වූ ලෙල්ලෝපිටිය කිට්ටුව ඉඳලා තියෙනවා. ඔහු තමයි ජෝව සිරිසෙන විමලවීරයන්ට හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ 1940 ගණන් වල. ඒ දැන හැඳුනුම්කම මත ඔහු සිරිසෙන විමලවීරයන්ගේ නවජීවන චිත්‍රාගාරයේ සේවයට බැඳෙනවා. ඒ කාලෙ වෙනකොට සිරිසෙන විමලවීරයන් නාට්‍ය කිරීම නවත්තලා තිබුණේ. ඒ නිසා ජෝ නැවත ගමට යන්න තීරණය කරගෙන ඉන්නකොට සිරිසෙන විමලවීරයන් ජෝට
නැවත ගමට නොවන ලෙස ඒ වගේම තම කාර්යාලයේ සේවය කරන ලෙසත් පවසලා තියෙනවා. ආරම්භයේ ඔහුගේ සේවය වුණේ කාර්යාලයේ ඒ වන විටත් සේවය කරමින් සිටි හෙන්රි පෙරේරාට සහාය වීමයි. පසුව ඔහු සිරිසෙනු විමලවීරයන්ගේ චිත්‍රාගාරයේ මගින් නොයෙක් පළාත්වල තිරගත කළ චිත්‍රපටවල ප්‍රදර්ශන කටයුතු වලට සම්බන්ධ වුණා. ඒ කාර්යයන්හි නිරත වෙමින් සිටි ජෝ 1955 දී දේවසුන්දරී කියන චිත්‍රපටයට සම්බන්ධ වුණා නළුවෙක් ලෙස. එතනින් ආරම්භ කළ ඔහුගේ සිනමා චාරිකාවේදී ඔහුට සිංහල චිත්‍රපට 172කට රංගනයෙන් තම දායකත්වය ලබා දීමට හැකියාව ලැබුණා. ඔහු සරදම් චිත්‍රපටයේ රංගපෑමට පැවසුනේ ඔහුගේ මිතුරේ වූ ෆ්ලොරිඩා ජයලත්ගේ මාර්ගයෙන්. සරදම් චිත්‍රපටයේ ඔහු කළ සැලකිය යුතු චරිතය ඔහුගේ සිනමා ගමනේ හැරවුම් ලක්ෂයක් බවට පත් වුණා. ජෝ අබේවික්‍රමයන් තම රංගනයේ තීව්‍ර කරගත් තවත් චරිතයක් තමයි ශේෂා පලිහක්කාරගේ සාරවිට චිත්‍රපටය. කලකට පසුව 1971 දී තිරගත කළ ඩී.බී. නිහාල් සිංහයන්ගේ වැලිකතර චිත්‍රපටයේ කළ ගෝරින් මුදලාලිගේ දැඩි භූමිකාව ඔහුගේ සාර්ථක සිනමා ගමනේ තවත් හැරවුම් ලක්ෂයක් ලෙස හඳුන්වන්න පුළුවන්. අතට වැලි පොඩ්ඩක් අරන් මතුරුලා වීසි කරපුවා මහා දලකාර හත්ති රාජයොත් පුංචි ළමයි වගේ දන බිම ගහනවා. ඒ වගේ මේ පුංචි පොරොප්පේ ගලවපු ගමන් මේ විශාල යන්ත්‍රේ තාන්සි. නිලේ බලලා ගහනවා කියන්නේ ඔන්න ඕකට නේ මිසි. මෙතන ඉඳන් ටවුන් එකට හරියට 73මාරක් තියෙනවා. ඒ අතරතුරේ හුලං ගන්න තැනක් නෑ. මිසි පයින් යන්න. යනකොට හුලං වදී. ගිහිල්ලා මතක ඇතුව මහත්තයට කියන්න මම මතක් කළා. ගෝරින් මුදලාලි කියන්නේ. ගෝරින් මුදලාලි කිව්වා? මේ අවස්ථාවේ මම කියන්න ඕනේ ජෝ අබේවික්‍රමයන්ගේ තවත් විශේෂිත වූ භාවාත්මක රංගනයකින් එබි තුන්මන් හන්දිය කියන චිත්‍රපටය. ගංග ගලා බසී මා කලින් ප්‍රකාශ කළා ඔහු චිත්‍රපට 172ක රංගපෑ බව. ඒට ප්‍රධාන චරිත රංගපෑ චිත්‍රපට 72කුත් සහාය නළුවාගේ චරිත රංගපෑ චිත්‍රපට 110කුත් වෙනවා. ජෝ අබේවික්‍රමයන්ගේ ප්‍රබල රංගපෑම් රැගත් චිත්‍රපට කිහිපයක් පමණක් මා මේ අවස්ථාවේ කියන්නම්. පුරහඳ කළුවර, සිරිබෝ අයියා, බැද්දේගම, බඹරු ඇවිත්, ටික සවුත් වෙනවනේ දොරේ. දොරේ නෙවෙයි ජනේලේ. ගණි උර පස්සට. ඔය නොසන්ඩාලකම් ඉක්මනට නවත්ත ගත්තොත් හොඳයි. මම ඇන්ට ඇඹලගේ වැඩක් බලන්න ඵලයල නැම්දනි. එනම් මෙතන ඇඟිලි ගහන්න. කද්දයක් උඹේ ඇඟිලි ගහන්න ඉතුරු වෙලා තියෙන්නේ. පාට බැල්ලි. අපට මොනවා කරන්නද ඇන්ට අයියා? මේ දේව කැමැත්ත. අම්මයි රෙද්ද දේව කැමැත්ත නෙවෙයි යකෝ. ගත්තොත් ඔබ මා හඳුනාගත්තොත් ඔබ මා හඳුනාගත්තොත් ඔබ අල්ලපු ගෙදර, වැලි කතර, ගැටවරයෝ, චණ්ඩියා, සාරවිට, සිරිසාර බුලත් විට කාලා බලන් සිරිසාර බුලත් විට කාලා බලන් සැනසුම කොතනද, පරසතුමල්, පුංචි බබා, තුම්මන් හන්දිය, හාරලක්ෂේ, කළුදිය දහර, දෑස නිසා, වීර පුරන්නප්පු, සොල්දාදුන් නැහැ, මල්දෙනිය සිමියොන්, පූජා, අවරගිර, රාජ්‍ය සේවය පිණිසයි. ජෝ අබේවික්‍රමයන් ඔහුගේ රංගනය උදෙසා සම්මාන 21කට හිමිකම් තියෙනවා. ඒවා අතර කුසලතා සම්මාන, හොඳම නළුවා සම්මාන, රණතිසර සම්මානය, හොඳම සහාය නළුවා සම්මාන, හොඳම ටෙලිනාට්‍ය නළුවා සම්මාන, UW සුමතිපාල සම්මානය, ශ්‍රී ලංකා ජාතික මට්ටමේ පිදෙන දේශබන්දු සම්මානය, අන්තර්ජාතිකව පිදෙන සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේදී ඔහු ලද රිදී තීරයේ හොඳම නළුවා සම්මානයක් වෙනවා. අවසාන වශයෙන් මම මෙයත් සඳහන් කිරීම යෝග්‍යයි සිතුවා. 1965 සැප්තැම්බර් 17 වෙනිදා තිරගත කිරීම ආරම්භ කළ එම් මස්තාන් අධ්‍යක්ෂණය කළ අල්ලපු ගෙදර චිත්‍රපටයට පාදක වුණේ 1960 පෙබරවාරි 11 වෙනිදා දකුණු ඉන්දියාවේදී තිරගත කිරීම ආරම්භ කළ අඩුත්තු වීට්ටු පෙන් කියන දෙමළ චිත්‍රපටයේ කතාවස්තුවයි. 1968 නොවැම්බර් 29 වෙනිදා උතුරු ඉන්දියාව පුරා ප්‍රදර්ශනය ආරම්භ කළ පදෝසන් චිත්‍රපටයට මූලික කරගෙන තිබුණෙත් එම කතාවස්තුවමයි.
නමුත් ඒ චිත්‍රපට 3 අතරින් වඩාත්ම සාර්ථක චිත්‍රපටය ලෙස සැලකෙන්නේ අපේ අල්ලපු ගෙදර සිංහල චිත්‍රපටය. චිත්‍රපටයේ ජෝ අබේවික්‍රමයන් කළ සාර්ථක රංගපෑම යට මුල් එක් හේතුවක් ලෙස මා දකිනවා. සබා අලංකාරේ මූනේ 1955 සිට වසර 56ක් ක්‍රියාකාරීව රංගලින් සිංහල සිනමාව පෝෂණය කළ ජෝ අබේවික්‍රමයන් 2011 සැප්තැම්බර් 21 වෙනිදා අපෙන් සමුගත්තා. සබා අලංකාරේ මූනේ සමන්ත දෙක ගන්නට බෑනේ බලන්නේ ශ්‍රියාව කැඩපතෙන් දීලයි වනවැල්ද දවටෙන්නේ සරණේ සොයයි සීත ගංගා තලේ නිල දියරැල්ල වෙරළේ සීත ගංගා තලේ නිල දියරැල්ල වෙරළේ පරුපාරු තිබුණාට ඉන්නේ පලේ සැද යන්න හබලද්ද ඕනේ ජලේ සබා අලංකාරේ මූනේ තමන්ට දැක ගන්නට බෑනේ බලන්නේ ආවකද පතෙන් දීලයි වනවැල්ද දැවටෙන්නේ සරණේ සොයයි සබා අලංකාරේ මූනේ තමන්ට දැක ගන්නට බෑනේ බලන්නේ ශ්‍රියාව කැඩපතෙන් දීලයි වනවැල්ද දවටෙන්නේ සරණේ සොයයි ශීලංගති පාඩුවේ මීරි රසදෝයි පල ජාතිවේ ශීලංගති පාඩුවේ මීරි රසදෝයි පල ජාතිවේ දුරදී මදකලාගනේ දෝ කෙසේ ගෙඩි කන්නේ නැති දිවට නොදනේ සබා අලංකාරේ මූනේ තමන්ට දැක ගන්නට බෑනේ බලන්නේ ශ්‍රියාව කැඩපතෙන් දීලයි වනවැල්ද දවටෙන්නේ සරණේ සොයයි සබා අලංකාරේ මූනේ තමන්ට දැක ගන්නට බෑනේ බලන්නේ ශ්‍රියාව කැඩපතෙන් දීලයි වනවැල්ද දවටෙන්නේ සොයයි ශනිදා සාදය ජනප්‍රවාද සොයා සැරිසරන ගැමියා බෝගලගේ කතන්දර වංගගිරියේ වන වට කර බඹරු අඬනවා මල් ගවසා බැඳි කොණ්ඩේ බඹරු අඬනවා විල් එළියේ අම්බලමට යන්ට නොදෙනවා අම්බලමේ ලෑල්ල පිට ඉන්ට නොදෙනවා ඕන් ඉතින් මං ආවා අදත් මේ සුපුරුදු පරිදි හන්දා සාදේට මේ ගොඩ වැදුනේ අර පහුගිය දොහක මං කියවන මේ අම්බලම ගැන පුරාවෘත්තේ ඉතින් අම්බලම ගැන හැම වචනෙන් දෙකෙන් කියලා විවර කරන්න බැරුවා ප්‍රසිද්ධ අම්බලම් තියෙන තැන් ඒ අම්බලම් වල හැදුණු කතා අම්බලම් වට ගෙතුණු කතා ඒ අම්බලම් ගොඩ නැගුණේ කොහොමද ඌවනේ මං කියන්න ඕනේ ඉතින් මං අද කියන්නේ අම්බලම ගැල් කරුවට කරත්ත කරුවට පාරු කරුවට
වන්දනාකාරුන්ට උදව් උපකාරුන් තැන වගේම ඌවට ලැකලා හැප්පිලා හිටියා තව ඇත්තෝ ටික. සාමාන්‍ය වචනින් කියන වෙසඟනුන් එහෙම නැත්තම් ගණිකාවෝ. මොකද මේ නතරලා ඉන්න කට්ටියත් එක්ක ගණඳුරු කරලා කීයක් හරි හොයාගත්ත එක ඒගොල්ලෝ කරා. පඩිමුට්ටුව මාරු කරගෙන අරවම ඒ වගේ දේවලුත් වුණා. ඉතින් ඒවා මේ දැන් කාලේ වගේ නේ ඉතර කාලේ ඒවා වෙලා තියෙනවා. ඉතින් ඔය මන් දැන් කියපු කවියෙන් කියුනේ ඕන් ඔය ගැන. ඉතින් ඔය සම්බන්ධව කියනකොට හරි ප්‍රසිද්ධ අම්බලම් කීපයක් තිබුණා ඌවට. අම්බලන්ගොඩ, රන්දුඹේ, පන්නිල ඒවා හරි ප්‍රසිද්ධයි. ඒවා ගැන බොහොම යසට ගැමියා පදපේලි දිගේලි කරලා තියෙනවා මේ විදිහට. අම්බලන් පෝරු පිට සිටි නාලඳුනේ රන් සලන් උසට ගෝමර පිට දිලුනේ මම්බලන් එහෙම දෙයකට නැත දුනේ අම්බලන් ගොඩින් එන විට ඉර මුදුනේ. ඒ වාගේ හරුපයකට කිට්ටුන්නේ නැහැ කියලා කියනවා. නමුත් වෙලාව ගිහිල්ලා තියෙනවා අම්බලන් ගොඩින් එනකොට ඉරත් අවරට යන්න ගිහිල්ලා. ඒ තරමට ප්‍රමාදෙලා මේ ලස්සන ලඳුන් දැක්කට පස්සේ ඒ අම්බලන් වටේ ඉන්න ඒගොල්ලොත් ඒ කතා බහ කරලා ගණන්දිනු කරලා එනකොට ඉතින් රෑ වෙලා. එහෙනම් අම්බලන් ගොඩින් රන්ඩොම්ෙන් පන්ඩිලෙන් එනකොට ඉර මුදුන් වුණා කියලා කවියා කියනවා. මේ දිවා කාලේ මේ අම්බලම ගණිකාවන්ගේ නවාතැන්පලක් වුණා වගේම තමයි. ඉතින් ඒවට කවි හිතනවා වගේ තමයි ඌ වගේ කියනවනේ දැන් කාලේ නම් මිනිස්සු උන්ට අම්බලම් පාළුව කියලා. ඔය වැඩකට නැතුව රත්තියාදු ගහගා ඉන්නේ උන් ඔය අම්බලම් කිට්ටුවටලා ඉන්නවා. මොකද පින්තාලියේ වතුර ටිකක් තියෙනවා. ඕකේ බොන්ට පාර යන්නේ නැ තරුණියෝ ගෑනු උදවියෙන් කිට්ටලා වතුර බොනවා. එතකොට ඕන් කොලොප්පමක් කරලා විහිළුවක් කරලා ආදකමක් පටන් ගන්නට. ඒ වාගේ උත්සාහ දරපේවා ගැන ගැමි කවියා බොහොම ලස්සනට කියලා තියෙනවා මේ විදිහට. අල්ලාගෙන නෙරිය අතකින් කිමද නගෝ වසාගෙන දෙතන අතකින් කිමද නගෝ සැමියෙක් නැතුව උඹ තනි මග කිමද නගෝ. ඉතින් මේ මෙහෙම කියනකොට මේ තරුණිය කියනවා මේ විදිහට උත්තර දෙනවා. හරිද? මේ තරුණිය බුද්ධිමත්. තරුණිය කල්පනා කරනවා මේ තරුණයා කියන අම්බලමේ ඉඳලා අපි යමුද නගෝ කියනකොට හොඳට නුවණ මෙහෙवला මේ රාගයාගේ වචනේ කලබල වෙන්නේ නැතුව උපායෙන් මිදිලා යන්න කල්පනා කරනවා මේ තරුණිය. මේ ගැමි තරුණිය ටිකක් ඥානවන්ත තරුණියක්. තරුණිය කියනවා මේ විදිහට අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හින්දා වසාගෙන දෙතන බිලිඳුගේ කිරි හින්දා බාලමස් සිනාපස්සෙන් එන හින්දා යන්යන් අයි යන්ඩි ගමරට දුර හින්දා. බාලමස් සිනායනවා පස්සෙන් තමාට මට පොඩි එකෙක් ඉන්නවා. රිද්දි මඩ ගෑවෙන හින්දා මම මෙහෙම අල්ලගෙන ඉන්නේ. අර මනුස්සයා හිතත් නොබිඳ උට සහෝදරයෙකු ලෙස කතා කරලා එයා බොහොම එතනින් යනවා. ඉතින් මේ වාගේ අපේ තරුණ ඇත්තොත් ඉඳලා තියෙනවා ඒවත් තිබිලා තියෙනවා. ඉතින් මොකද මේ ගෑනුවත් අන්න විතරක් දොස් කියලා හරියන්නේ නැහැ නේ. ඒව ගැන කියලා හරියන්නේ නැහැ නේ. ඉතින් මේ විදිහට අම්බලම් ගැන ඉතින් කියනවා. ඉතින් හරියට මේ අම්බලම් තිබුණ තැන් ගැන මස්කෙලියේ අම්බලමේ සිටින විට ඉස්කෙලියේ යනවෙන්න ඔපෙනිනුමට හංගුරංකිත ප්‍රසිද්ධ අම්බලමක් තිබිලා තියෙන හංගුරංකිත වැල්ලංගිරියේ. ඒක මම හිතන්නේ තාම තියෙනවා මේ වැල්ලංගිරිය අම්බලම. ඒ තරමට ප්‍රසිද්ධයි. වැල්ලංගිරිය කියන කතාව හැදුනේ කොහොමද කියලා මම පස්සේ පහුවෙලාව කියන්නම්. මේ වැල්ලංගිරියේ ගම ගැන විස්තරයක් අපි පස්සේ කතා කරමු. හංගුරංකිත මේ පැරණි අම්බලම ගැන ජනකවියා කියන්නේ කොහොමද දන්නවද? යන්ට හොඳයි හංගුරංකිත මහපාරේ ඉන්ට හොඳයි හංගුරංකිත අම්බලමේ. ඒ තරමට අම්බලම මොකද ඒ කිට්ටුව තියෙනවා බෝගහම්ල පීල්ල කියලා. ඒකට කියන්නේ ලස්සන වතුර පීල්ලක් තියෙනවා. ඒකේ වතුර බොන්න පුළුවන් හරි පිරිසිදු වතුර නාගන්න පුළුවන්. කිට්ටුව තියෙන පොත්ගුණ විහාරේ ඒක වැඳ පුදා ගන්න පුළුවන්. මේවා තමයි කවියා කියන්නේ. ඉතින් ඒ තරමට මෙතන වටිනවා කියලා. තව කවියකින් කියනවා මෙහෙම රෑ වෙනකොට අම්බලමේ läගපල්ලා නොයන මටත් මයියන්ගනේ වැඳපල්ලා කියලා. ඒ කියන්නේ මයියන්ගනේ යන්ට අඩුම කුඩුම ලැහැත්ති කරලා දෙන කෙනා කියනවා එක්කෝගේ දරාම්මා එහෙම නැත්නම් තාත්තා රෑ බොුණාම කරුවල එහෙම යන්න එපා අම්බලමට කිට්ටු කරලා අම්බලමේ ඉඳපල්ලා නොයන මටත් මාව මතක් කරලා මයියන්ගනේ වැඳලා පින් දීපල්ලා කියලා. ඊළඟට මේ අම්බලම උපදේශ කවි වලටත් උපයෝගී කරගෙන තියෙනවා ගැමියා. ඒක කියනවා මෙන්න මේ විදිහට ගැමියා පදපේලියකින් බොහොම ලස්සනට. වැදුනත් තද සුළඟ සෙලවෙන් නෙද පවුව බිඳුනත් රන් බඳුල මිල අඩු නැත කිව්ව කැඩුනත් අම්බලම කොටවෙන් නෙද ගව්ව නැනවත් පුබුදනට අපහස නොකරව්ව. ඕන් ඕව තමයි ඉතින් අම්බලම් ගැන මම මේ බොහොම කෙටියෙන් කිව්වේ. හැම
පලාතකම තියෙන අම්බලන් ගැන බොහොම රසවත් සිද්ධියක් තියෙනවා. ඒවට ගෙතුණු කතාවක් තියෙනවා. ඒවා කරපු අය ගැන, ඒ වගේනව අය ගැන, ඒ වගේ හිටිය අය ගැන, ඒ වගේ ඉන්නකොට වෙච්ච සිද්ධි ගැන. ඉතින් ඕවා වචනෙන් දෙන් කතා කරලා ඉවර කරන්න බැරුවා. එහෙනම් මං ගෙහුම් එන්නම්. ඉතින් මේ ඔය අම්බලන් වල සිද්ධ වෙන දේවල් ඉතින් පස්සෙන් පහු දවසක වෙන වෙන කතාවක් තියෙන. ඒවා මං කියන්නම්කෝ. මම ගෙහුම් එන්නම්කෝ. කපාපුවක් ලෙලි තන තන දමා බිම එපා බුලත් කෙලන ගාසනු සිතු ලෙසින එපා කැත කරන්නට අපේ අම්බලම එපා කැත කරන්නට අපේ අම්බලම. ඕගලගේ කතන්දර ඉදිරිපත් කළේ දයන් රණසිංහ. සුසී මේ මොකද වෙලා තියෙන්නේ? මේ මූණත් බෙරි කරගෙන ඇයිලා මේ වෙලා තියෙනදී මට කියන්නකෝ. ඇයි ඔයා මේ මොකද්ද දැන් මේ මට කියන්නේ? අවුරුදු 4ක් ආදරේ කරලත් ඇයි දැන් ඔයා කියන්නේ මම බඳින්න බෑ කියලා? ඔයාට දුක නැද්ද මං ගැන? අනේ මගේ සුදු ඩාලින් මම ඉන්න තත්ත්වේ තේරුම් ගන්න. තව මොනවද තේරුම් ගන්නද? මෙච්චර කාලයක් ආදරේ කරලත් දැන් බඳින්න බෑ කිව්වම දැන් මගේ යාළුවොත් හැමෝම දන්නවා මේ ගැන. අපේ ගෙදරත් දන්නවා. මම කොහොමද සුසී ඔයාව කසාද බඳින්නේ? අපේ පවුලේ 3 දෙනෙක් මේ කසාදෙට විරුද්ධයි. කවුද ඒ 3 දෙනා? හරි මට කියන්න කවුද කියලා. මං එයාලත් එක්ක කතා කරන්නම්. කවුද ඒ 3 දෙනා? මගේ නෝනයි දුවලා දෙන්නම්. ඉලකා ගම්ලත් සමග ගාමිණී පැලෑඳ. පිටපත ගාමිණී පැලෑඳ. ශනිදා සාදයේ 3 වෙනි ශතකය හමාර කරමින් ඔබගෙන් සමුගන්නට අවසර දෙන්න. අදත් ශනිදා සාදය ඔබ වෙත ගෙනෙන්නට මා සමග එක්ුණා වත්සලා ඉෂ්ඨවීර. ශනිදා සාදය 300 වන වැඩසටහන සමගින් ලබන සතියේ හමුවෙමු. මම ශනිදා සාදය සම්පාදනය කොට ඉදිරිපත් කළ ජගත් ජේ එදිරිසිංහ. නිල්ලාස්තලයගේ නේවලාකුළු ලාසනයි පුරාහඳේ රැස් විහිදිලා see